හොඳයි දරුවනේ පළවෙනි ගානේ අපෙන් අහනවා 85000ක මුදලක් 112ක වාර්ෂික සුළුපොලි අනුපාතකයක් යටතේ ණයටගත් අයෙක් වර්ෂ දෙකක් අවසානයේ ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු පොලිය. දැන් මේකෙදි පුතේ වසරක පොලිය. අපිට හොයන්න පුළුවන් පුතේ 85000ට 100ට 12යි. 12ක් බිඳුව බිඳුවයි 12ක් 5 60න් බිඳුවයි 6ක් ඉතුරුයි 12ක් 8 96යි 96යි 6යි 102යි. මේකට එකයි. එහෙනම් වසර දෙකකට 10202ක් ඒ කියන්නේ රුපියල් 20400යි. පුතේ ඔයගලන්ට මෙහෙම උත්තරයක් ආවද? ආවස හරි. ඊළඟට දරුවනේ මූල 19 යගය පළමු සන්නිකර්ෂණයට සොයන්න කියලා තියෙනවා. මූල 19 යගයේ පළමු සන්නිකර්ෂණයට. එතකොට පුතේ අපි බලන්න ඕනේ මූල 19 පිහිටලා තියෙන අගයන් දෙක මොකක්ද කියලා. එයා පිහිටලා තියෙන්නේ මූල 19 අගය පිහිටලා තියෙන්නේ වර්ගමූල 16 සහ වර්ගමූල 25 අතර. ඒ කියන්නේ 19 අගය අනිවාර්යෙන් 4 දශම ගානක්. 4 දශම ගානක් වුණාට අපි කොහොමද ඒක හොයන්නේ? මූල 19. මේක වඩා ආසන්න පුතේ 16ට හින්දා 4.5 ඉක්මවා යන්නේ නැහැ මේ අගය. කියන්නේ 4.1, 4.2, 4.3, 4.5න් එහා ගියන් අපිට ගන්න අවශ්‍ය වෙන එකක් නැහැ. 4.4, 4.5. හරි. අපි මේකේ අගයේ වශයෙන් අපි උත්සාහ කළ බලමු 44 නැත්නම් 4.4. උත්තරේ එන්නේ 16න් 6යි එකක් ඉතුරුයි 17යි. 16න් 6 එකක් ඉතුරුයි 17යි. 6යි 7යි 6යි 13න් 3 එකක් ඉතුරුයි 9යි. හරි. 4.4 යගේ එන්නේ පුතා 19.36. අපි 4.3ක් ගමු බලන්න. දැන් 43 බලමු. 9යි 12යි. 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 17යි. 9යි 4යි 8යි 1යි. ළමයි මේ දෙකෙන් 19ට වඩා කිට්ටු 19.36ද 18.49ද? වඩා කිට්ටු එක්කෙනා කවුද? 19.36 අන්න හරි. මේ දෙකෙන් පුතා වඩා කිට්ටු වෙන්නේ දැන් සමහර ළමයි හිතනවා අඩු එක්කෙනා තමයි උත්තරයට ගන්න ඕනේ කියලා. එහෙම දෙයක් නෑ පුතේ. හොඳේ. ආසන්න අඩු වුණත් ආසන්න එක්කෙනා ගන්නේ වැඩි වුණත් ආසන්න එක්කෙනා. මෙතන 19.36 කියන්නේ 19ට වැඩි. හැබැයි එයා තමයි ආසන්න එක්කෙනා. එහෙනම් මොකද හේතුව 18.49 ගත්තාම මම නම් සංඛ්‍යා රේඛාව මේක දක්වලා පෙන්නන්නම්. මෙතන නම් 19 තියෙන්නේ.
19.36 කියන්නේ වෙන මේ හරිය තියෙන්නේ. හැබැයි 18.49 ඒකට වඩා ටිකක් දුරින් ඉන්නේ. මේකේ වෙනස 0.5යි එකක්, මේකේ වෙනස 0.36ක්. එහෙනම් වඩා කිට්ටු 19.36. එහෙනම් මූල 19 ආසන්න අගය වෙන්නේ 4.4. ඔන්න ඔකයි උත්තරේ. හරිද පුතේ? හෙලෝ. ඒකේ උත්තරේට ලකුණු දෙකයි. අඩුම තරම් මේ වගේ ගුණ කරලා අගයන් දාලා තිබ්බට ලකුණක් හම්බ වෙනවා. හොඳයි. හරි. ඊළඟට විසඳන්න තුන්වෙනි ගාන තියෙන්නේ අපි දන්නවා සාධක දෙකේ ගුණිතය බිඳුවට සමානයි නම් ඉන් එක එකක් සාධක බිඳුවට සමාන වෙනවා. එහෙනම් x සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව. නිගමනය තමයි x සමානයි බිඳුව හෝ x සමානයි ධන 3. ඒකේ ලකුණු දෙක හම්බ වෙන්නේ බිඳුව ලිව්වට එකයි මේකට එකයි. ළමයි හරිද? හරි. ඊළඟට රූපයේ තොරතුරු ඇසුරෙන් x හා y හි අගය සොයන්න. එතකොට මේකේ පහසුවෙන්ම හොයන්න පුළුවන් අගය තමයි x. x ධන 50 ධන 70 180යි. 2x එකතු කිරීම 120 180යි. 2x සමානයි 180ෙන් අඩු කරනවා 120ක්. 2x කියන්නේ අංශක 60යි. දෙකෙන් බෙදුවාම x කියන්නේ දරුවනේ 30යි. ආවද? ලකුණුත් එකයි. ඊළඟට පුතේ y හොයන්න ඕනේ. y වලට එන්නේ අපිට ලේසියෙන්ම ගත හැකි මෙතන මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණයක් ගත හැකි. නැත්නම් මේ දෙකේ එකතුව 180ක් ගන්න පුළුවන්. සුදුසු ක්‍රමයක් ගමු. මම මෙතන ගන්නම් y එකතු කිරීම y සමානයි 70 එකතු කිරීම 30. 70 එකතු කිරීම 30 එකතු කිරීම 30 60ක් එනවා. 2y කියන්නේ 130යි. y කියන්නේ 65යි. ලකුණු 1යි. හරිද දරුවනේ? මෙහෙම උත්තරයක් ආවද? xy වල. හරි. දිනකට පැය 8 වැගින් වැඩ කරන මිනිසුන් දෙනෙකු දින 5කදී වැඩක් නිම කරයි. එම වැඩය මිනිසුන් කණ්ඩායම යොදාගෙනම දින 4කදී නිම කිරීමට අවශ්‍යව ඇත. ඒ සඳහා මිනිසෙකු දිනකට වැඩ කළ යුතු අතිරේක පැය ගණන සොයන්න. අහන්නේ අතිරේක පැය ගණන. හරි. ඔන්න අපි ගමු මෙහෙම. මිනිසුන් දින පැය. මේකේ තේරුම පුතා මිනිස් පැය. මිනිසුන් 3 දෙනයි දින 5යි පැය 8 බැගින්. මේ කාර්ය පුතා මිනිස් පැය 8 වරක් 5 40යි 43ක් 120යි. මේ කාර්ය මිනිස් පැය 120ක වැඩක්. හැබැයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මිනිසුන් කණ්ඩායම දාගෙන يعني 3 දෙනාම ඉන්නවා. දවස් 4ෙන් කරන්න ඕනේ. මිනිස් පැය ගන්න අපි දාමු h කියලා. අපි දන්නේ කාර්ය ඒකමයි. එහෙනම් පුතා 12h සමානයි 120යි. h හොයාගන්න දෙපැත්තම 12න් බෙදන්න. h කියලා කියන්නේ පුතා 10යි.
h කියලා කියන්නේ 10යි. හරිද දරුවනේ? හැබැයි මේ අහන්නේ h වල අගයද නැත්නම් පැය ගානද අහන්නේ අපි. අතිරේක පැය ගානද? ඔව් අතිරේක පැය ගාන තමයි අහන්නේ. එහෙනම් අතිරේක පැය ගාන කීයද? පැය 2. ඔව් පැය 2. 10න් අඩු කරන්න 8ක්. අතිරේක පැය 2යි ලකුණු 2යි. මෙතන 10 වගේ හොයලා තිබ්බොත් ලකුණක් හම්බ වෙනවා. ලඝු x සමානයි 3 නම් x යගේ හොයන්න. මේක දර්ශක ආකාරයෙන් ලිව්වොත් පුතේ මේ 10 පාදෙන් තියෙන්නේ 10 තුන්වෙනි බලය සමානයි x. එහෙනම් 1000 සමානයි x. x කියන්නේ 1000යි. මෙතන 10 3 කියලා දාලා තිබ්බොත් ලකුණු 1යි හම්බ වෙන්නේ. ලකුණු 2යි. අපි යමු ඊළඟ ගානට. මෙන්න මේ විජීය පදවල කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය කියන්නේ පුතේ සංඛ්‍යා කිහිපය මෙන්න මේ සංඛ්‍යා කිහිපයෙන් බෙදෙන කුඩාම සංඛ්‍යාව. 3ab කියන්නේ 3 වරක් a වරක් b. ab වර්ගය කියන්නේ a b වර්ගයමයි 2යි a. දෙවරක් a මයි. අපි පොදු අයව වෙන් කරමු මෙහෙම. මේ තියෙන 2 එනවා a වලින් එක එකක් ගන්න කොහෙන් හරි b වර්ගය එනවා ආයි 3 එනවා. මේ රවුන්ඩ් කරපු අය හැරෙන්න වෙන කවුරුත් නැහැ නේද? එහෙනම් කුඩා පොදු ගුණාකාරය වෙන්නේ පුතේ දෙවරක් තුන් වරක් a වරක් b වර්ගය. උත්තරේ එන්නේ 6යි a b වර්ග. හරිද පුතේ? හරි සර්. සර් පළවෙනියට උත්තරය පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්. මොකද්ද? 6 වෙනි එකට. හරිද පුතේ? හරි සර්. right හොඳයි. 8 වෙනි ගාන රූපයේ තොරතුරු අනුව සම ද්විපාද ත්‍රිකෝණ දෙකක් නම් කරන්න. සම ද්විපාදයි කියන්නේ පුතේ පාද සමාන වෙන ත්‍රිකෝණ. සම ද්විපාද වෙන්න හේතුවක් තමයි සම්මුඛ කෝණ සමාන නම් සම ද්විපාදයි. දැන් බලන්න මෙතන සම්මුඛ කෝණ සමාන ත්‍රිකෝණයක් පේනවා අපිට. නිකම්ම පේන ත්‍රිකෝණ තමයි එක්කෙනෙක් තමයි ABE ත්‍රිකෝණය. ABE මෙන්න මේ x පාදයේ x කෝණය ඉස්සරහින් ඉන්නේ AE පාදයේ මේක ඉස්සරහින් ඉන්නේ මේ පාදය. ඔන්න මේ ත්‍රිකෝණය සමද්විපාදයි. ඒ ඇරුණාම මෙන්න මේ ත්‍රිකෝණය පොඩ්ඩක් බලන්න. මට කියන්න ACD කෝණයේ අගය x ධනවයි. ඔව් ACD කෝණයේ අගය වෙන්නේ x ධනවයි. මේකේ අගය x ධනවයි. ඔව් එයත් x ධනවයි.
හරි. මෙයත් x ධන y හින්දා මේ දෙකේ කෝණත් සමානයි. එහෙනම් ACD ගන්න පුළුවන් අපිට. හරිද දරුවනේ? ළමයින්ට තේරුණාද ඒක? හරි. ඊළඟ ගාන. ඊළඟ ගානේ තියෙන පුතා මේ ලකුණු එක ගානේ හම්බ වෙන්නේ ත්‍රිකෝණයක් ලිව්වට එකයි මේක ලිව්වට එකයි. හරි. ඊට පස්සේ පුතේ දිග 16ක් වන ත්‍රිකෝණ ප්‍රිස්මයක දල රූපයක් දැක්වේ. මෙම ප්‍රිස්මයේ හැඩය වෙනස් හැඩ ගන්නා මුහුණක් දෙකක දල රූප ඇඳ මිනුම් ලකුණු කරන්න. එක මුහුණක් ඍජු කෝණී ත්‍රිකෝණයක් ඔය ආකාරයෙන්. අනික් මුහුණක අපිට මේක ගත හැකියි. පතුලේ අපි දිග 16 දාන 16 මේක 6 cm. හරිද පුතේ? හරි පුතාලා ඊට පස්සේ ඊළඟ ගන්න. දැන් මේකේ අනෙක් මුහුණද මම අඳින්න යන්නේ නැහැ. හේතුව ඒකේ මිනුම් හොයන්න එපා වෙනම. පයිතගොරස් සම්බන්ධය භාවිතා කරලා දිගපළල හොයන්නයි වෙන්නේ. නේද පුතේ? විකර්ණي හොයන්න එපා. කර්ණය හොයලා උත්තරේ ගන්න. රයිට්. ඔය ඇති. ඊළඟ පුතේ ABC හා ABEF සමාන්තරාංශ දෙකෙහි ලකුණු කර ඇත් තොරතුරු අනුව CD පාදයේ දිග අහනවා. උත්තරේ කීයදලු? මේක 10යි. 10යි. සෙන්ටිමීටර 10යි. 10යි. අන්න හරි. ලකුණු 1යි. DAF කෝණය. මෙන්න මේ කෝණය. අපෙන් අගේ අහනවා. දැන් මේක ගන්න මෙහෙමයි. මෙතන FEB කියන්නේ පුතේ 80යි. හේතුව සමාන්තර ආශ්‍රයේ සමග කෝණ සමානයි. මම මේ නිල් පාටින් යන්නේ 80 කෝණය. 80යි. ඊළඟට දරුවෝ මේ කෝණ දෙකත් සමාන්තරයි සම්මුඛ කෝණ. මම මේ දම් පාටින් ලකුණු කළේ අංශක 30. එහෙනම් මේ කෝණය කීයක් වේද? DAF 80න් අපි 30ක් අඩු කළා නම් හරි. අංශක 50 දෙකට ආවෝ ගන්නට. ඔව් සර්. හරි. ලකුණු 1යි. දැන් 11 වෙනි ගාන. P අනුපූරකය ඡේදනය Q. ඒ කියන්නේ P ට අයත් නොවන නමුත් Q ට අයත්. මේ තියෙන කුලකය ලියන්නයි කියන්නේ. සංගල වරහන් තුල ලියලා තියෙන්න ඕනේ. උත්තරේ එන්නේ 4 6 8. ඔච්චරයි. ලකුණු 2යි. හරිනේ ළමයි? ඊගාවට පුතේ මෙතන එන්නේ L තමා උක්ත කරන්න තියෙන්නේ. එහෙනම්
මම මෙහෙම ලියා ගන්නම්. මෙතන තියෙනවා k එකතු කිරීම L බෙදීම t වල වර්ගමූලය සමානයි p. ඊට පස්සේ පුතේ දෙපැත්තෙම මම k අඩු කරන්නම්. එතකොට එනවා මෙහෙම L බෙදීම t වල වර්ගමූලය සමානයි p අඩු කිරීම k. හරිද ළමයි? ඊට පස්සේ L බෙදීම t වල වර්ගමූලය සමානයි p අඩු කිරීම k. මම දෙපැත්තම පුතේ වර්ග කරනවා මේ වගේ. උත්තරේ එන්නේ L බෙදීම t වර්ගමූලය අයත් වෙනවා සමානයි p ඍණ k වර්ගය. ඊට පස්සේ අපිට පුළුවන් දෙපැත්තම t වලින් ගුණ කරන්න. L බෙදීම t එකත් t ගෙන් ගුණ කරනවා p ඍණ k වර්ගයත් t ගෙන් ගුණ කරනවා. එතකොට දරුවනේ L උක්ත වෙනවා L සමානයි p අඩු කිරීම k වල වර්ගය වරක් p. හරිද දරුවනේ? එහෙම නැත්නම් L සමානයි t වාරයක් p ඍණ k වර්ගය කියලා ලිව්වත් වැරදක් නැහැ. සර් t යුක්ත කරන්න තියෙනවා. L උක්ත කරන්න තියෙනවා. මෙතන මේ L නේ තියෙන්නේ. හරි නේද? හරි සර්. ලකුණු දෙකයි. රූපයේ දැක්වෙන O කේන්ද්‍ර වෙන වෘත්තයේ අරය 13කි. PT සෙන්ටිමීටර 12ක් නම් TY දිග සොයන්න. දැන් මේකේ මෙන්න මේ රේඛාව වැඳගත්තා නම් හරි. OP රේඛාව. ඒ ඇඳාම අපිට පේනවා මේ වගේ ත්‍රිකෝණයක් 13ක් වෙනවා හොඳේ. අගය දුන්නේ නැගී දාන්න කමන්නේ. මේක 13යි. PT වෙන්නේ පුතා 12යි. අපිට පුළුවන් OT දිග හොයාගන්න පයිතගොරස් සම්බන්ධය භාවිතා කරලා. OT දිග වෙන්නේ OT වර්ගය එකතු කිරීම PT වර්ගය සමානයි OP වර්ගයට. OT වර්ගයේ ධන PT කියන්නේ 12 වර්ගය. මෙතන 13 වර්ගය. OT වර්ගය කියන එක සමාන වෙනවා 169න් අඩු කරනවා 144ක්. OT කියන්නේ පුතා 25යි. OT කියන්නේ 5යි. ඒක අවුරුදු ඔව් සර්. හරි. අපෙන් අහන්නේ TY නේ. TY කියන්නේ පුතාලා OY ගෙන් අඩු කරන්න ඕනේ OT. උත්තරේනේ දරුවනේ 13න් 5ක් ගියාම එන්නේ 8යි. මේ 5 හෙව්වට 1යි. TY 8යි කියලා දුන්නා නම් කෙලින්ම ලකුණු දෙකම හම්බ වෙනවා හැබැයි. ඊළඟ ගන්න. හරිද ළමයි? හරි. ගැටලුවක් නම් අහන්න ඕගොල්ලෝ.
එකේ සිට 10 තෙක් අංක කර ඇති සමාන කාඩ්පත් 10කින් අහඹුලට තෝරා ගන්නා කාඩ්පතක් දෙකේ ගුණාකාරයක් හෝ පහේ ගුණාකාරයක් වීම. එතකොට දෙකේ ගුණාකාරයක් හෝ පහේ ගුණාකාරයක් වීම කිව්වහම අපිට එන්න පුළුවන් අගයන් තමයි එකක් තමයි 2 4 6 8 10. දෙක 4 6 8 10. පහේ ගුණාකාර පුතේ 5 10. අවයව ඔක්කොම කීයක් තියෙනවද? හෙලෝ. 6ක් සර්. ඔව් ඔක්කොම අවයව 6යි. එහෙනම් උත්තරේ කීයද? 10න් 6යි. 10න් 6යි. ඊළඟට කේන්ද්‍රය O වූ වෘත්තය මත ABC ලක්ෂ පිහිටා ඇත්තේ ඒ සිෂ්කම්බයක් වන පරිදි. හරි. පහත දී ඇති එක් එක් ප්‍රකාශය නිවැරදි වීම නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද බලමුකෝ. ACB ACB මෙන්න මේ කෝණය සමානයි 2යි AOB. ඒකේ අනිත් පැත්ත තමයි එන්න ඕනේ නේද? මේක වැරදි ප්‍රකාශය. ඒකේ එන්න ඕනේ AOB සමානයි 2යි ACB කියලා. එහෙනම් වැරදි. හරිද පුතේ? හෙලෝ. ඊළඟට ABC අංශක 90යි. ඒක හරි. අර්ධ වෘත්තයේ කෝණය. ABO සමානයි OBC. මේ කෝණ දෙක සමානයිලු. ඒක නම් වෙනවා. ඒකත් හරි. හරි. සර් එතනට එක ගන්න සර් මේ අර්ධ වෘත්තයක තියෙන අර උතන පිටන කෝණේ අංශ 90 හින්දා අතර ලම්බකයේ දෙකට කැපෙන හින්දාද? ඔව් දැන් මේ ත්‍රිකෝණ දෙකම සමදීපාත ත්‍රිකෝණනේ. උඩ කෝණේ අංශක 90යි කියන්නේ. කියන්නේ ශීර්ෂ කෝණයක් අංශක 90යි කියන අනිත් කෝණ දෙක 45 ගන්න වෙන්නේ. තේරුණාද? ඔව් සර්. හරි. තුනම හරිනම් ලකුණු දෙකයි. ඊළඟ ගාන. සුළු කරන්න තියෙන්නේ x බෙදීම දෙක ගුණ කරනවා පුතා 3x වලින් මෙයත් 3x වලින් 3x ගෙන් 1 ගුණ කරනවා දෙකෙන් දෙකෙන් මෙතන නා පුතේ 6යි x ගෙන් 3x වර්ගය එකතු කිරීම 6x ගෙන් 2යි. උත්තරේ එන්නේ පුතා 6x ගෙන් 3x වර්ගය ධන 2. හරි ළමයි? එහෙම දාලා. හරි. අමුතම. right ලකුණු 2. පැයට කිලෝමීටර 60ක වේගයෙන් ගමන් කරන මෝටර රථයකට කිලෝමීටර 40ක දුරක් යාමට ගතවන කාලය අහනවා. අපි කරන්න ඕනේ 40 බෙදුවනම් හරි 60. මේකේ උත්තරේ අවශ්‍ය මිනිත්තු වලින් හින්දා මේක 60න් ගුණ කරනවා නම් ඒත් හරි. මේ උත්තරේ ඉන්නේ පැය වලින් දැන් හොඳයි.
සුළු නොකරගත්තොත් මේක පැය වලින් තමයි උත්තරේ තියෙන්නේ. කාලේ. එහෙනම් මිනිත්තු කීයද? 40 බෙදීම 60 ගුණ කරනවා 60න් මිනිත්තු කරා. ළමයි උත්තරේ එන්නේ මිනිත්තු 40ක් නේ එන්නේ. ඔව් සර්. මිනිත්තු 40යි. හරි. අපේ ඉස්කෝලත් පටන් ගනී පුතා හොඳේ ඉක්මනටම. දරුවේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉස්කෝල පටන් ගනී ඉක්මනට. හරි 18 රූපයේ දී එහි තොරතුරු අනුව x අගය සොයන්න. කීයද? x අගය. අංජනයට ඔව් දැන් මෙතන අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් ගන්න මේක 25යි. එහෙනම් මෙයත් 25යි. එකම ඛණ්ඩයේ කෝණය. එහෙම ගත්තාම පුතේ ඒකේ හරි. මෙන්න හරි. මේ දෙකේ එකතුව තමයි පුතේ තියෙන්නේ. මේ තියෙන්නේ. x සමානයි 40යි 25යි. x සමානයි 65යි. හරිද පුතේ උත්තරේ? කලින් ගානටත් 2යි මේකටත් 2යි. ළමයි හරි නේද? හෙලෝ. හරි සර්. ඊළඟට ආරෝහණ පටිපාටියට සැකසූ දත්තවැලක් කොටසක් දැක්වේ. දත්තවැල මධ්‍යස්ථයේ 11 නම් අන්තස් චතුර්ථක පරාසය 8කි දත්තවැලේ දත්ත සංඛ්‍යාව කීයද අහන. මධ්‍යස්ථය කියන්නේ හරි මැද පිහිටි පදේ. 1 2 3 4 5 6 8 9 හරි මධ්‍යස්ථයේ 11 නම් පුතා දත්ත කීයක් තියෙනවද ඔක්කොම කට්ටිය දත්ත? හෙලෝ. දැන් මේ පැත්තේ මෙයානේ මධ්‍යස්ථය වශයෙන් අරන් තියෙන්නේ. හරි මැද පදයේ මෙයා. එයාට වම් පැත්තේ ඉන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් ඉන්නවා. ඔක්කොම එහෙනම් දකුණු පැත්තේ කීයක් ඉන්නවද? 7යි. 7ක් ඉන්නවනේ. A B C D E. 3 4 5 6 F. හරිද පුතේ? දැන් මේ පැත්තේ ඉන්නවා 7ක් 10 8 7 6 4 4 3. ඒතර ඔක්කොම දත් තියෙනවා 3යි 6යි 7යි. මේ පැත්තේ දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරිනේ පුතේ? එහෙනම් දත් සංඛ්‍යාව කීයද ඔක්කොම? 15යි. 15යි. ලකුණු 1යි. තුන් වෙන චතුර්ථකයේ කීයද අහනවා? චතුර්ථක හොයන්නේ පුතා. දැන් චතුර්ථක ගන්නකොට ගන්න අපි දත්ත සමූහයක් අරගෙන සමාන කොටස් 4කට වෙන් කළාම ඒවායේ මායිම් වල පිහිටි දත්ත. දැන් මේකේ හරිමැද ඉන්නේ මෙයානේ. මෙයා තමයි මධ්‍යස්ථය. ඒ කියන්නේ Q2 මේ තියෙන්නේ. Q1 ඉන්නේ මෙතන තියෙන දත්ත ටිකේ හරිමැද ඉන්නේ එක්කිනා. කවුද එතන ඉන්නේ? එතන 7ක් ඉන්නවා. 7න් මෙයා තමයි Q1 කියන්නේ. මැද ඉන්නේ එක්කිනා Q1. මේ සෙට් එක ගත්තාම මං ගත්ත අයකින් මේ C තමයි කවුද? වෙන්නේ. Q3. ඔව් Q3. එතකොට අපි දන්නවා අන්තස් චතුර්ථක පරාසය හොයන්න පුතේ Q3 ගෙන් Q1 අඩු කළා. දැන් මෙතන Q3 කියන්නේ C
Q1 කියන්නේ 6යි. සමාන 8යි. එහෙනම් පුතේ අපිට පුළුවන් C වලගේ හොයන්න 8යි 6යි එකතු කරන්න. 14ක් ආව නම් හරි. ළමයින්ට පැහැදිලිද? ඔව් සර්. උත්තරේ 14යි. හරි. විසිවෙනි එක රූපයේ තොරතුරු අනුව ABCD සමාන්තරාශ්‍රයේ පරිමිතිය. පරිමිතිය හොයනකොට දැන් මේ කොටස 6යිලු. පේනවනේ. මේක 6යි. අපි මේ රේඛාව දිගටම දික් කළොත් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ත්‍රිකෝණ AEB ත්‍රිකෝණයයි BEC ත්‍රිකෝණයයි ගත්තාම ওই දෙක වර්ගඵලයෙන් සමානයි. නේද පුතේ? හෙලෝ. මොකද මෙයත් 18මනේ. එතකොට මේ රේඛාව 6 හින්දා මෙයත් කීයද? 6ක්ම වෙයි. එතකොට පුතා AD 6 වෙයි. BC 6 වෙයි. හරි නේ පුතේ? එහෙනම් පරිමිතිය කියන එක ගන්න. 18යි 18යි 6යි 6යි. 12යි නේ sorry. 6 6 කියන 12යි. හරි. 12 දෙකක්. උත්තරේ එනම පුතා 60ක් දාවේ. ඔව් සර්. 60යි. ඔව් සර්. හරි. 21 වෙනි ගාන. ඔව් කියන්න පුතේ. 19 වෙනි ගාන පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්ද? සර් ඒකේ තුන්වෙනි චතුර්ථකයේ අපිට චුට්ටක් ආයි කියන දෙන්න. හරි. ඒකේ පුතේ දැන් චතුර්ථක හොයන්නේ අපි අන්තස්චතුර්ථක පරාසය දැන් ගන්න එපා මෙතන. මොකද අපිට දීපු එක්කිනා තමයි අන්තස්චතුර්ථක පරාසය 8යි කියන්නේ. ඒව ගන්නේ Q3 වලින්. Q3 ගත්ත ආකාරය තේරුණාද ඔයාලට? දත්ත සමූහය කොටස් 4කට වෙන් කළාම ගත්ත විදිය තේරුණාද? ඔව් සර්. ඒක ගන්නේ දැන් ඒක ගත්තාම දැන් දත්ත කොටස් 4කට වෙන් කරන්නේ මුලින් වෙන් කරන්නේ සම්පූර්ණ දත්තට දෙකෙන් බෙදෙනවා. එතකොට මේ මෙතන සම්පූර්ණ දත්ත 15ක් තියෙනවනේ. 15ට එකක් කවන 16යි. 16 දෙකෙන් බෙදුවාම අපිට හම්බ වෙනවා මේ දෙවෙනිය. මේ 11 වෙත් ඉන්නේ එහෙම. ඊළඟට මේ Q1 හොයලා තියෙන්නේ පුතේ. Q1 හොයලා තියෙන්නේ n ධන 1 බෙදීම 4 වරක් 1 වැනි දත්තේ. මේක අපි මම දැන් දැම්මේ නෑ මේක සරලව තියෙන හින්දා. 15 ධන 1 බෙදීම 4 වරක් 1. ඒ කියන්නේ පුතා 4 වැනි දත්තේ. 1 2 3 4. Q1 කියන්නේ 6යි. හරිද? හෙලෝ. Q1 6යි. 6 වෙනිය තමයි Q කියන්නේ. Q1 කියන්නේ. 4 වැනි දත්තේ Q1 කියන්නේ 6යි. අගය. එතකොට අන්තස්සාරක පරාසය කියලා කියන්නේ Q3 අඩු කිරීම Q1 කියන එක. අපි කළේ මොකද්ද? අපිට ආපු අගයන් දෙක. අපිට අගයන් දෙකක් ආවනේ පුතේ. එකක් තමයි අන්තස්සාරක පරාසය. ඒක 8යි කියලා දෙනවා. Q1 අපි හොයාගත්ත 6යි. ඊට පස්සේ ඒක ආදේශ කළා. දැන් මෙතන Q3 කියලා මම ගත්තේ C කියන අගය. අඩු කිරීම Q1 කියන්නේ 6 මේක 8යි. ඊට පස්සේ මේ 6 එහා පැත්තට දැම්මහම ධන වෙනවා 8යි 6යි 14ක් වෙනවා. හරිද පුතේ? Yes sir, thank you. හරි. මේ සංඛ්‍යා රේඛාව මගින් නිරූපණය කර ඇති අසමානතාව තමයි පුතේ ඍණ 3ට වඩා විශාලයි x කුඩයි හෝ සමානයි 1.
හරිද දරුවනේ? මේ අසමානතාව තියෙන්න ඕනේ හරියටම. ඉහත අසමානතාවයේ තෘප්ත කරන නිකිලමේ විසඳුම් කීයක් තිබේද? විසඳුම් නෙවෙයි අහන්නේ. කීයක්ද? ඔන්න බලන්නකො. විසඳුම් වෙන්නේ මෙන්න මේවා. ඍණ 2, ඍණ 1, බිංදුව ධන 1. එහෙනම් උත්තරේ කීයද? 4යි. උත්තරේ 4කි. අපේක්ෂා කරන උත්තරේ 4ක් කියන එක. හොඳයි. නිකිල ටික නෙමෙයි. පැත්තක දිග 14ක් වූ සමහදුරස්‍රාකාර ආස්තරයක කේන්ද්‍රික ඛණ්ඩ දෙකකින් පොදු වූ කොටස රූපයේ අඳුර කර ඇත. එම කොටසේ පරිමිතිය සොයන්න. මෙන්න මේ ඡාප දිග හොයාගත්තා නම් හරි පුතේ. කීයක් වෙයි ළමයි? මම ඒක ගන්න x කියලා. 25r 4න් 1. දෙවරක් සර් මේ 360න් ටීට දාන්න නැතුව කෙලින්ම 4න් කරෙන්නට කමන්නේ නැහැ නේද? කමන්නේ. දෙවරක් 7න් 22 වරක් 14 වරක් 4න් 1. මම මේ ඉක්මනින් සුළු කරන්නම්. මේකේ උත්තර එනවා පුතා. 7ට 1යි 14ට 2යි 2ට 1යි 4ට 2යි 2ට 1යි 2ට 1යි. x වල අගේ ඒ 22ක්. ආවද? ඔව් සර්. ඔව් සර්. එහෙනම් පරිමිතිය 44යි. ඔව් පරිමිතිය වෙන්නේ 44. ඒක මෙන්න මේ කොටස හෙව්වට එකයි. පරිමිතිය කෙලින්ම හොයන්නත් පුළුවන් අර්ධ වෘත්තයක දිග හෙව්වනම් ඒත් ඔය උත්තරේ එනවා. හොඳයි. කොටස් දෙකම එක සමානයිනේ. හරි. 23 වෙනි ගාන. දී ඇති Q ලක්ෂයට 3 සෙන්ටිමීටර දුරින්ද? Q ලක්ෂයට 3 සෙන්ටිමීටර දුරින්ද? Q ලක්ෂයට 3. හොඳයි දැන් වෘත්තයක්. හරි. PQ හා QR රේඛාවලට සමදුරින්. PQ QR. PQ QR. ඒ කියන්නේ කෝණ සමච්ඡේදකයි. කෝණ සමච්ඡේදකයක් අඳිමු. ත්‍රිකෝණය තුල පිහිටි S ලක්ෂයේ පිහිටීම. එතකොට ඊළඟ තමයි Q වල ඉඳන් 3 සෙන්ටිමීටර දුරින්. මම කොළ පාටින් අඳින්නම්. Q වල ඉඳන් 3ක් දුරින් අර වෘත්තයක් තමයි එන්න ඕනේ. වෘත්තෙම අඳින්න අවශ්‍යත් නැහැ. ඔයගොල්ලෝ එක ඡාපයක් ඇඳනනම් ඇති. ඇතුල් පැත්තේ. ළමයිට තේරුණාද? හෙලෝ. ආය පොඩ්ඩක් කියන්න. පළවෙනි එකේ කියන්නේ පුතා Q ලක්ෂයට 3 cm දුරින් ඉන්නේ. ඒ කියන්නේ Q වල ඉඳන් 3 සෙන්ටිමීටර දුරින් පිහිටි වෘත්තයක්. ඒක හරියද? පළවෙනි පතේ වෘත්තය. දෙවෙනි පතේ PQ QR රේඛාවලට සමදුරින්. එහෙනම් කෝණ සමච්ඡේදකය. රේඛා දෙකකට සමදුරින් නම් කෝණ සමච්ඡේදකය. ලක්ෂයකට නේදුරකින් නම් වෘත්තයක්. එතකොට ත්‍රිකෝණය තුල පිහිටි S ලක්ෂය මේ තියෙන්නේ. S ලක්ෂය. පැහැදිලිද? හෙලෝ. ඔව් හරි එච්චරයි. ඕකට ලකුණු දෙකයි. ඊළඟට දී ඇති ඛණ්ඩාංක තලයේ දැක්වෙන L සරල රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c ආකාරයට ලියන්නලු. අපි මුලින් මෙයාගේ අනුක්‍රමණය හොයාගමු. m කියන්නේ කීයද? අනුක්‍රමණය ගත හැකි අපිට y ඛණ්ඩාංක අන්තරයක්. ඒ කියන්නේ 4 අඩු කිරීම 2. බෙදීම x ඛණ්ඩාංක අන්තරය. x ඛණ්ඩාංක අන්තරය කීයද දරුවෝ? 4 අඩු කිරීම බිඳුව. පුතේ දෙකෙන් එකද උත්තර එන්නේ? m වලට
ඔව් සර්. හරි. ඔව් සර්. එහෙනම් C වලගේ අපි දන්නවා 2යි කියලා. පේනවනේ. ප්‍රස්තාවක තියෙනවා C 2යි. එහෙනම් y සමානයි භාගයයි x දන්න 2යි. ඕක තමයි සමීකරණය. ඊළඟට ඉහත ගුණෝත්තර ශ්‍රේණියේ 8 වන පදය. ගුණෝත්තර ශ්‍රේණියේ පදයක් හොයන්නේ tn සමානයි ARN-1. මෙතන අහන්නේ t8 කීයද කියලා අහන්නේ. n කියන්නේ 8යි. a කියන්නේ භාගයයි. පුතේ r කියන්නේ කීයද? r ගන්න පසු පදයේ පෙර පදයෙන් බෙදන්න දෙක වෙදීම 1 2. ආදේශ කරමු. t8 සමානයි භාගය වාරයක් 2 8 අඩු කිරීම 1. භාගය ගුණ කිරීම 2 7 වෙනි බලය. සුළු කරත් අවසාන උත්තරය එන්නේ 2 6යි. ඒ කියන්නේ t8 අගය වෙන්නේ 2 6 කියන්නේ පුතා 64යි නේද? හරිද දරුවනේ? හෙලෝ. හරි සර්. ලකුණු 50න් දාගන්න මේ ටිකේ ලකුණු කීයද කියලා. අපි දැන් යනවා B කොටසට. සර් 23 වෙනි ගානේ y සමානයි 0.5 පොත් වැරදිද? 24 වෙනි ගාන. ඔව්. ඔව්. y සමානයි 0.5. 0.5යි x කියලානේ. එහෙමද? ඔව්. කමන්නේ. Thank m you. වල අගය තියෙන්න ඕනේ දශම වශයෙන්ද භාග වශයෙන්ද ඒක කමක් නැහැ පුතා. හරි. ඊළඟට පුතේ B කොටසේ හරි. පුතේ ඔයගලන්ට මේ මොනවා හරි කියන්නේ Taman හදපු ගානක අඩුපාඩුවක් තියෙනවා නම් මම මේක සාකච්ඡා කරලා ඉවර වෙලා 10 වසරේ පන්තියත් ඉවරුනහම මම මේ උත්තරේ එවන්නම් ඔයගලන්ට හොඳයි. හදලා ඉවරලා. ඒ කියන්නේ අඩුපාඩුවක් තියෙනවා මගේ මැසේජ් කරලා අහන්න පුළුවන්. ගැටලු තියෙන ඒවා. පළවෙනි එක. නිමල් තම නිවස ඉදිකිරීමට අවශ්‍ය මුදලින් 3න් එකක් බැංකුවකින්ද 4න් එකක් දෙමව්පියන්ගෙන්ද ඉතිරියෙන් 5න් දෙකක් තම මිතුරෙක්ගෙන්ද ලබා ගන්නා ලදී. ඊට පස්සේ බැංකුවෙන් සහ දෙමව්පියන්ගෙන් ලැබුණු මුදල නිවස ඉදිකිරීමට අවශ්‍ය මුළු මුදලෙන් කිනම් භාගයක් දහනවා. එතකොට අපි කරන්න ඕනේ 3න් එක සහ 4න් එක එකතු කරන්න ඕනේ. උත්තරේ එන්නේ මම කෙලින්ම ගන්නම් 12න් 4යි 12න් 3යි. උත්තරේ එන්නේ 12න් 7යි. මේක අවද දරුවෝ? ඔව් සර්. හරි 12න් 7 ආව නම් හරි පුතේ. ඒකේ හෙව්වට 12න් 7යි කියලා ලකුණු හම්බ වෙනවා 3ක්. හරිනේ 12න් 7 කෙලින්ම දා හරියන්නේ නැහැ සුළු කරලා පෙන්නලා තියෙන්න ඕනේ හොඳයි. හරි ඊළඟට
මිතුරාගෙන් ලැබුණු මුදල මුළු මුදලින් කිනම් භාගයක්ද? එතකොට ඉතිරිය කොච්චරද දැන් මෙතන? ඉතිරිය එනවා 12න් පුතා. 5යි. ඔව් 12න් 7ක් අඩු කරනවා. ඉතිරිය 12න් 5යි. මේ ඉතිරියෙනුත් යාළුවගෙන් ඉල්ලගන්නේ 12න් 5න් 2යි. ඒ කියන්නේ 12න් 5 ගුණ කිරීම 5න් 2. උත්තරේ 12න් 1යි 12න් 2යි සරල කළොත් 6න් 1යි. හරිද දරුවනේ? මෙතන ඉතිරිය හෙව්වට ලකුණු හම්බ වෙනවා. හොඳ ඉතිරිය හෙව්වට ලකුණු එකක් හම්බ වෙනවා. මේක සුළු කරාට ලකුණු දෙකක් හම්බ වෙනවා. සරලම ආකාරය 6න් 1 තමයි උත්තරේ තියෙන්න ඕනේ. 12න් 2 තිබුණොත් ලකුණු හම්බ වෙන්නේ 1යි. මතක තියාගන්න මේ ගණන් වලදී සරලම ආකාරයෙන් දැක්වීම අත්‍යවශ්‍යයි. ළමයි පැහැදිලිද ඒක? හරි. ඊළඟට නිමල් තමා ළඟ අත තිබූ රුපියල් 7,50,000ක මුදල හා ඉහත පරිදි ලබාගත් මුදල් යොදවා නිවසේ වැඩ නිම කර ලද්දේ නම් නිවස සෑදීමට වැය වූ මුළු මුදල. හරි. එතකොට බලන්න නිමල්ගේ නිවස හදන්න 3න් එකක් බැංකුවකින් ගත්තා. 4න් එකක් දෙමව්පියෝ දුන්නා. ඉතිරියෙන් 5න් 2ක් තම මිතුරන්ගෙන් ලබා ගත්තා. හරිද? ඊළඟට ඒත් මදි වෙනවනේ. ඒ ඉතුරු ගාන එයාගේ අතේ තිබ්බ ගාන. හරිද? එතකොට එයාගේ අතේ තිබ්බ භාගය කොච්චරද? ඉතිරි භාගය ඔන්නම් මෙහෙම පුළුවන්. කලින් ඉතුරු වුණා 12න් 5ක්. අම්මගෙනුයි බැංකුවෙන් දෙමාපියන්ගෙනුයි බැංකුවෙනුයි ගත්තාට පස්සේ ඒකෙන් 12න් 2ක් දුන්න යාළුවෝ. 12න් 2ක් දුන්න යාළුවෝ. දෙක හොඳ. යාළුවා 12න් 2ක් දුන්නා. එහෙනම් 12න් 3ක් තමයි එයා ගාව ඉතුරු වෙලා තියෙන්න ඕනේ භාගය. ඒ කියන්නේ 4න් 1. හරිද දරුවනේ? එතකොට මේ 4න් 1 තමයි 7,50,000. එහෙනම් පුතේ 4න් 4 කියන්නේ මුළු ගාන. කීයක් ඒ ළමයි? මේ වගේ 4ක්. 0යි 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 20න් 0යි දෙකක් ඉතුරුයි 30යි. ලක්ෂ 30ක්ද පුතේ? ඔව් සර්. ලක්ෂ 30ක් නැත්තම් මිලියන 3ක් හොඳේ. ලක්ෂ 30යි මිලියන 3යි. හරිද පුතේ? මේකට ලකුණු 2යි මේකට 2යි. ඔක්කොම 4යි. 10න් දාගන්න කීයද කියලා. හරිද පුතේ? ගැටලුවක් තියෙන දණක් ආවද කාටද? සර් 4න් 1 කියලා සුළු කළම තියෙන්න ඕනේ ලකුණු දෙක. නෑ එහෙම නෑ. දැන් ඕගලන්ට 12න් 3 අරගත්තත් ලකුණු දෙක හම්බ වෙනවා. හේතුව මේකේ ඒ කොටස අපෙන් අහන උත්තරයක් නෙමෙයිනේ. 12න් 3 ගත්තත් 12 ඉතුරු කොල්ල යන්නේ කොහමද? 12න් 3කගේ 7,50,000යි නේ. ඊට පස්සේ 12න් එකක් හොයනවා 12න් 12 හොයනවා. කොහොමත් එකයි. හරි. හරි. ඊළඟ පුතේ දෙවෙනි ගාන. සාප්පු සංකීර්ණයක්
පිහිටි බිමක දල රූපයක් මෙහි දක්වා ඇත. එහි අඳුරු කර දක්වා ඇත්තේ වාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති කොටස වන අතර ඉතිරි කොටසේ ගොඩනැගිල්ල පිහිටා ඇත. මෙහි දැක්වෙන අර්ධ වෘත්තාකාර කොටසේ අරය කීයද? අර්ධ වෘත්තාකාර කොටසේ විස්කම්බේ නම් පහසුවෙන් ගත හැකියි. 20යි නේ. 3යි 6යි 14යි. විස්කම්බේ 14යි. එහෙනම් අරය පුතේ 7යි සර්. ඔව් 20න් අඩු කරනවා 6ක් බෙදෙනවා 2කින්. 14 බෙදීම දෙක 7යි. මීටර 7යි. ඒකේ ලකුණු හම්බෙන්නේ පුතේ මීටර 7යි කියලා ලිව්වට 1යි. දෙවෙනි එක ගොඩනැගිල්ල සඳහා වෙන් කර ඇති කොටසේ පරිමිතිය. එතකොට මුලින්ම මෙන්න මේ චාප දිග හොයාගන්න මේක x කියලා දාගෙන හොයාගමු. ඒ x හොයන්නේ 2πr භාගය දෙවරක් 7න් 22 වරක් 7 වරක් භාගය. උත්තරේ එයි මීටර 22ක්. තමයි ආවද උත්තරේ? හරි. ඔව් සර්. ඒකට ලකුණු 2යි හොඳ. ඊට පස්සේ හොයනවා පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිගේ එකතුව ගොඩනැගිල්ල විතරක් හොඳේ. එතකොට මේක එන්නේ මේකත් 20යි මේකත් 20යි. දැන් හෙව්ව 22යි. මේ කොටස 14යි. එන්නේ 20 40 62 76යි. හරිද දරුවනේ? හරි 76ක් ආවා නම් හරි පුතේ. ඊළඟට අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය. මුලින්ම හොයමු බිමේ වර්ගඵලය. මේකේ මුළු දිග පළල වෙන්නේ පුතා 30යි 20යි. උත්තර එනවා වර්ග මීටර 600යි. ඒක හරිද පුතේ? හරි සර්. හරි. ඊළඟට අර්ධ වෘත්ත කොටසේ වර්ගඵලය. ඒක එන්නේ 5r වර්ගයේ වරක් භාගය. 7න් 22යි 7 වරක් 7යි භාගයයි. උත්තරේ එන්නේ 77ක් දෙයකට. ඔව්නේ 77යි. අර්ධ වෘත්ත කොටසේ වර්ගඵලය. ඊළඟට එතන ඍජු කෝණාශ්‍රාකාර කොටසක් තියෙනවා මෙන්න මේ වගේ 14යි මීටර සහ 20යි මීටර. ඒකේ වර්ගඵලය වෙන්නේ 20 වරක් 14 280යි. ඒක හරිද පුතේ? හෙලෝ එතකොට ගොඩනැගිල්ලේ වර්ගඵලය කීයක් එනවද? 357යි. ඔව් ගොඩනැගිල්ලේ වර්ගඵලය එනවා 280කුයි 77යි එකතු කරාම 357යි. එහෙනම් අඳුරු කළ වර්ගඵලය වෙන්නේ 600න් අඩු කරනවා 357ක්. එතන 3යි 43යි 400 200. මේක දෙන්නේ 243ක් දාවේ. ඔව් සර්. හරි. ඒකේ ලකුණු මේකේ හෙව්වට දෙකක් දෙන්න. හරි ඉන්නලේ දෙන්න. ඒකේ ලකුණු මේකට 1යි. ඊළඟට මේකට 1යි.
මේකට 1යි මේකට 1. 4යි හොඳේ. වාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති කොටසට සිමෙන්ති ගඩොල් ඇල්ලීම සඳහා වර්ග මීටරයකට රුපියල් 1500ක් බැගින් වැයවන මුළු මුදල අහනවා. එහෙනම් ඒක හොයන්නේ කොහොමද? ඒකේ මුළු වර්ගඵලය වෙන්නේ 243යිනේ. ඒ වගේ කීයද? 1500ක්. මෙහෙම ලිව්වට එකක් හම්බ වෙනවා. සුළු කළ උත්තරේ වෙන්නේ 15 වරක් 3 45න් 5යි 4ක් ඉතුරුයි. 15 වරක් 4 60යි 4යි 64න් 4යි 6ක් ඉතුරුයි. 15 වරක් 2 30යි 6යි 36යි. මේක දාවේ ඔව් සර්. ඔව් සර්. 364500. ලකුණු 10න් දාගන්න තමන් කීයක් ගත්තද කියලා. දැන් තුන්වෙනි ගාන. සිසුන් 30 දෙනෙකු යනියුත් නියන්දියක එක් සිසුවාට කෙටි කතා පොතක් කියවීම සඳහා ගත වූ කාලය ඇසුරෙන් පහත වගුව ගොඩනගා ඇත. වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්නලු. බලමු. සිසුන් 30ක් ඉන්නවනේ. 2යි 4යි 6යි 6යි 12යි 21යි 25යි. එහෙනම් මෙතන එන්නේ 5 නේද? ඒකට ලකුණයි හොඳ 5 ලිව්වට. තොරතුරු ජාල රේඛයකින් දක්වන්නලු. හරි. ජාල රේඛයෙන් අඳින්නේ කොහොමද දරුවෝ මේක? මිනිත්තු යන්නේ 5 10 15 20 ආදී වශයෙන්. එතකොට අපි දන්නවා x අක්ෂය දිගේ කාලය y අක්ෂය දිගේ සිසුන් ගණන. හරි. මම මේක මේ ආකාරයෙන් අඳින්නම්. බිඳුවෙන් පටන් ගන්න. සර් ඔව් කියන්න. සර් ඔයගේ ගාන පේපරේදී හදන්නේ ප්‍රස්ථාර කොලේද? ප්‍රස්ථාර කොලේ පුතා හදන ගණන් එකයි එන්නේ ප්‍රස්ථාර ගණන් වල. ප්‍රස්ථාරය ඇඳිලා විතරයි. ඒකට ප්‍රස්ථාර කොලයක් වෙනම හම්බ වෙනවා. මේ වගේ ගානක් හම්බ වෙනවා නම් ඒකේ ප්‍රස්ථාරය එක්ක ඇඳලා එනවා. නැත්නම් මේ වගේ කොලයක් එනවා ඔයගලන්ට. print කරලා එනවා ප්‍රස්ථාර අඳින ස්ථාන. තේරුණාද? මේ මට පොඩ්ඩක් ඇද වෙනවා. හරි. ඊට පස්සේ මෙහි තියෙන කීයෙන් කිරි හින්දිනේ? තියෙන්නේ 5 10 15 20නේ. 35 වෙනකන් ඕනේ. මම මෙහෙම දාන්නම්. මෙතනින් ගන්නම් හොඳයි. 5. හරිනේ පුතේ 5යි 3 4 5 10 2 3 4 15 මදි වේද මන්ද 3
20 3 4 25 3 30 35 3 4 5 40 පුංචි අවුලක් තියෙනවා. හොඳයි මම ලියපු වගයන් ටික. ඒ කියන්නේ මෙතන මේ සංඛ්‍යාත බහුවශයෙන් අඳින කියනවනේ. ඒ හින්දා පොඩ්ඩක් මේ රේඛාව විතරක් මම මෙහෙන් අඳගන්නවා. හේතුව කලින් පන්තියත් ඕන වෙනවා මට. මෙතනින් පටන් ගන්න. පහ 10 15 20 25 30 35 40 45 50 ළමයි තමන් මේ වැන්දද? හෙලෝ ඔව් සර්. හරි. උඩ පැත්තට නම් අපිට කෙලින්ම දාන් ගිය හැකි නේද? පහ පහ වගේ මේ එකකින් ගිය හැකි. ඔයගොල්ලෝ උඩ පැත්ත කොට ගියවද? මගේ මේ බෝඩ් එකේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේ ලියන එකේ ඒ හින්දා පොඩ්ඩක් ඇද වෙන්නේ හොඳයි. හරි. ඒකෙන්නේ එකේ ඉඳන් 9 වෙනකම්. කොටු දෙක දෙක ගත්තේ කීයද ඔයගොල්ලෝ? කොටු කීයකින්ද ගත්තේ ඔයගොල්ලෝ? ළමයි පහ පහ වගේ ගත්තද? කීයද? පහ පහ ගත්තේ? දෙක දෙක තුන 9යි නේ. අර ප්‍රස්ථාරයෙන් පිරෙනවා ලස්සන දෙනවා. ඒක සුදුසු පරිමාණයක් අරන් අඳින්න පුළුවන් පුතේ. හොඳයි. කිසිම ගැටලුවක් නැහැ. ඒක මේ ප්‍රස්ථාරේ මට අඳින්න බැරි වෙයි දිගටම මට ඒ කියන්නේ මේ නැත්තම් කුඩා කරලා පෙන්නන්න වෙයි. ඒ හින්දා මම මගේ අඳින ප්‍රස්ථාරේ පොඩ්ඩක් මම අඳින්නේ පුංචියට. ඒක ඕගොල්ලෝ අඳිනකොට සම්පූර්ණයෙන්ම තලයේ ආවරණය වෙන්නම අඳින්න. හොඳයි. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රස්ථාරයක් අඳිද්දී ඒ අදාළ තලයේ සම්පූර්ණයෙන් ආවරණය වෙන්න තමයි පරිමාණය ගන්න ඕනේ. ඒතර මම දැන් මේ අඳින පුංචි වෙනොත් එහෙම ඕගොල්ලෝ හිතයි පුංචි යන ලකුණු හම්බ වෙනවා කියලා. ලකුණු හම්බ වෙනවා. අර පරිමාණය වර්ධිනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. හරිද? මම මේ යන්නේ නැත්තම් මට මේක අඳින්න අමාරු හින්දා හොඳ. හරි. මේකේ මේ පැත්තට දාන්නේ පුතා y අක්ෂයට දාන්නේ සිසුන්. සිසුන් නේද? සිසුන් ගණන. හරිද? x අක්ෂයට දාන්නේ පුතා කාලය. හරිද පුතේ? බිංදුව පහ අතර ඉන්නවා සිසුන් දෙන්නෙක්. මෙතන ලකුණ මෙන්න මේ ආකාරයට. මම වෙන පාටකින් මාක් කරන්නම්. ළමයි එක මාක් කළාද? හෙලෝ 5 10 4යි. ඕගලන්ට මොනවා හරි ගැටලුවක් නම් අහන්න දැන්. 5 10 4යි. ඊළඟ එක 10 15 5යි.
ඊළඟට 15 20 6යි. ඊළඟ පුතේ 20 35 9යි. 20 35 9 වුණාම අපිට 9ක් අඳින්න ඕනේද? 20 35 කියන්නේ පන්ති කීයද පුතේ? 3ක් සර්. ඔව් 20 25 කියන පන්තිය 25 30 කියන පන්තිය 30 35 කියන පන්තිය පන්ති තුනක් තියෙනවා. එහෙනම් 9 3ෙන් බෙදුවා නම් හරි උත්තරේ 3යි. 20 35 අඳින්න ඕනේ 3යි හොඳේ. sorry 35 නේ 3යි. හරිද පුතේ? hello හරි සර්. ඊළඟට හරි සර්. 35 45 කිව්වම පන්ති කීයක් එනවද? 35 පන්ති ඔව් 35 40 කියන පන්තියයි 40 45 කියන පන්තියයි. පන්ති දෙකක් තියෙනවා. උස 4යිනේ. 4 බෙදීම 2 කියන්නේ කීයද? උස 2ක් ආවා නම් හරි. ගොඩක් අය වරද්දන්නේ ඔය වෙන් තමයි. හරි. ඔන්න ඔය ආකාරයෙන් ආවනම් නිවැරදි. ඒ ලකුණු හම්බෙන්නේ මෙහෙම පුතා. ඒ ලකුණු හම්බ වෙනවා අක්ෂ ලකුණු කිරීමට. ඒ කියන්නේ සිසුන් ගණන එහෙම නමක් කරලා 1යි. ඊළඟට 20 35 තීරයට මෙන්න මේ තීරයට ලකුණක් හම්බ වෙනවා. ඊළඟට 35 45 තීරයට ඒකට ලකුණක් හම්බ වෙනවා. ඊළඟට අනික් තීර ටික යනදර එකයි හම්බෙන්නේ ඔක්කොම තීර වලට. හරිද දරුවනේ? හරි සර්. සර් එතකොට ඔක්කොම ලකුණු 4යිනේ. 4යි. ඊළඟට අනිත් කොටසේ අහනවා ජාල රේඛයේ ඇසුරෙන් සංඛ්‍යාත බහුවශ්‍රය. එතකොට සංඛ්‍යාත බහුවශ්‍රය අඳිද්දී අපිට අවශ්‍ය වෙනවා මේකේ දෙපැත්තට දික් කරගන්න. කලින් පන්තියේ පෙන් මම මේක ටිකක් දික් කරගන්නම් මේ පැත්තට. එතකොට 5යි මෙතන එන්නේ පුතා 2 3 4 5 ඍණ 5යි. හරි මැද මෙන්න මේක. මෙතන. මෙතනත් හරි මැද. මෙතනත් හරි මැද. හරි දරුවනේ? ඒතර මේකෙත් හරි මැද ලක්ෂ 3ක් මාක් කරලා නම් ඇති. එකපාර මැද අරන් එන්නත් වැරදි නේ. හරි. හරි දරුවනේ? මේකේ ලකුණු හම්බ වෙන්නේ මේ තියෙන සංඛ්‍යාත බහුවශ්‍රයනේ. සර් 3ක් තියෙන එකේ එතන එකපාර මැද ගත්තොත් අවුලක් නැහැ නේද? ඔය ලකුණක් හම්බෙන්නේ. කොහොමත් එකයි. ඊළඟට ඒකේ මධ්‍ය ලක්ෂ ටික ගත්තට ලකුණු 1යි. මධ්‍ය ලක්ෂ ටිකට ලකුණු 1යි. ඊළඟට මේ අන්ත ලක්ෂ දෙක. ඒ කියන්නේ මේ දින් ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි නිවැරදින ලකුණක් හම්බ වෙනවා. මේක යා කරාට එකක් හම්බ වෙනවා. හරිද දරුවනේ? ජාල රේඛයේ ඇසුරෙන් සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්නේ ඔහොම ලකුණු 3ක් හම්බ වෙනවා ඒකට. මිනිත්තු 15ට අඩු කාලයෙන් කෙටි කතාව කියවන සිසුන් ගණන මුළු සිසුන් ගණනේ ප්‍රතිශතයක් ලෙස
මිනිත්තු 15ට අඩුවෙන් ඔය 15කට අඩුවෙන් කියවන කට්ටිය ඉන්නවා කීයද? වගුවෙන් බලත හැකි. 15ට අඩු. මෙන්න සෙට් එක. ඔක්කොම ළමයි 11ක් ඉන්නව නේද? හෙලෝ. ඔව් 30න් 11යි. නම් 100ට කීයද? ලකුණයි. සුළු කරාම උත්තරේ කීයක් එනවද? 110 බෙදීම 3යි. උත්තරේ එනවා 33යි 26යි. 36යි 3න් 2ද? මේක හරිය නැත්තම් මේ 36යි 0.66 තිබ්බත් හරි. ලකුණු 10න් දාගන්න කීයද කියලා. සර් මේ සුළු කරන්නේ නැතුව මේ 30න් 11 වැඩි කිරීම 100ට 100 කියලා තිබ්බොත් ඇද්ද? එකයි. ලකුණු 1යි. අහන්නේ ප්‍රතිශතයනේ. අපි සුළු කරන නැතුව උත්තර දාලා හරියන්නේ නෑනේ. තේරුණාද? ඔව් සර්. හරි. හතරවෙනි ගාන. එක්තරා බැංකුවක තැන්පතු සඳහා බැල් පොලී ක්‍රමයට පොලිය ගණනය කරයි පියල් රුපියල් 175,000ක මුදලක් වාර්ෂිකව 11%ක පොලි අනුපාතයක් යටතේ ඉහත බැංකුවේ ස්ථීර තැන්පතු යොදවන. වර්ෂ දෙකක් අවසානයේ පියල්ට හිමිවන මුළු මුදල. එහෙනම් මෙහෙම කරා නම් හරි. 175,000 ගුණ කිරීම 100ට 111 ගුණ කිරීම 100ට 111. මේ ක්‍රමෙන් උත්තරේට එකපාරම ගන්න පුළුවන්. එහෙම නැත්නම් හොයන්න පුළුවන් ආකාර දෙකකින්. ඒ කියන්නේ පළවෙනි වසරේට පොලිය හොයලා ඒක මුළු ගානට එකතු කරලා දෙවෙනි වර්ෂයේ පොලිය හොයලා ඒ ආපු ගාන එකතු කරන්න. ඔය ක්‍රම දෙකෙන් පුළුවන්. මේ ක්‍රමෙනුත් පුළුවන්. හොඳයි. මම දැන් මේ ක්‍රමයෙන් එන උත්තරෙත් එකම උත්තරයක් තමයි එන්න ඕනේ. අනික් ක්‍රමෙන් මම දැන් කරලා පෙන්නන්නම්. පළමු වසරට වෙන්නේ 175,000 ගුණ කරනවා 100ට 11. කීයක් එනවද දරුවෝ? බිංදුවරක් 11 බිංදුවයි 55න් 5යි 5ක් ඉතුරුයි 77යි 5 82න් 2යි 8ක් ඉතුරුයි 19. මේක ආවද? හෙලෝ. ලකුණු 1යි. ඊළඟට දෙක වසරට මුළු මුදල. දෙවන වසර ආරම්භයේ මුළු මුදල තියෙනවා 175,000ට 19,250ක් එකතු වෙනවා. බිංදුවයි 5යි 2යි 9යි 5යි 14න් 4යි එකක් ඉතුරුයි 1යි 7යි 8යි 1යි 9යි 1යි. සර් ඔව් කියන්න. පළවෙනි වසරේ මුළු මුදල යන 1,70,000 100ට 111න් ගුණ කරත් හරිය නේද? හරි හරි. එහෙම වුණොත් ඔයාලට ලකුණු දෙක එකපාර හම්බ වෙනවා. හරි. මේකට එකයි. ඊළඟට දෙක වසරට පොලිය. ඒක හොයන්නේ 194,250 ගුණ කරනවා 100ට 11. ඒකේ උත්තරේ එයි පුතා කීයක්ද? සත ගානකුත් එනවා මං හිතන්නේ. මෙතන එනවා 11 වරක් බිංදුව බිංදුවයි 11 වරක් 55න් 5යි 5ක් ඉතුරුයි 22යි 7යි 27යි 27යි 2ක් ඉතුරුයි 44යි 46න් 6යි 4ක් ඉතුරුයි 99යි 99යි 4යි 103න් 3යි 10ක් ඉතුරුයි 11යි අතන 10යි 21යි. එතන පොලියනවා පුතා 21,367යි 750. ආවත් දන්නේ නැහැ ඔයගලන්ට. හෙලෝ. දෙවෙනි වසරට පොලිය. ඒකට ලකුණක්. හරිද පුතේ?
හෙලෝ ඊට පස්සේ හොයනවා මුළු මුදල. ඒ කියන්නේ 194,250 එකතු කරනවා 21,367යි 750. ඒතර වසර දෙකක් අවසානයේ යාට හම් වෙන මුළු මුදල තමයි 750යි මෙතන 7යි 6යි 5යි 11න් එකයි එකක් ඉතුරුයි 4යි 6යි එතන 3යි 1යි 4යි හරිද දරන මේ ගන්න උත්තරේ හරි නේද? හෙලෝ බලන්න ඔයගන්ට ආපු උත්තරේ මෙහෙම බලන්න. 750යි 7යි 0යි 7යි 6යි 5යි 11න් එකයි ඉතුරුයි 5යි 1යි 6යි 4යි 1යි 5යි 9යි 2යි 11න් එකයි එකක් ඉතුරුයි 2යි. මේක තමයි උත්තරේ එන්නේ. 215,617යි 750යි. ඕක තමයි වර්ෂ දෙකක් අවසානයේ PLට හම්බෙන මුළු මුදල. මේකෙන් උත්තරේ ගත්තත් මේ උත්තරේම ලැබෙයි. සර් ඔව් කියන්නේ. සර් ඔය මේ 1,75,000 100 වැඩි කිරීමෙන් 100 බෙදීම 111 වැඩි කළා ඊට පස්සේ ඒන උත්තරේ ආයෙ 100 බෙදීම 111 වැඩි කරොත් ඒත් ඔක නේද? ඔව් ඔව්. මම මේ කළා පෙන්නේ මේකයි මේ තියෙන්නේ. කොටුවක් ගහලා තියෙන්නේ. ඒකෙන් මේ උත්තරේ තමයි. හරිද? ඒ කොටුවක් ගහලා පෙන්නුවේ ඒකයි. මේ ලකුණු හතරම හම්බ වෙනවා මේක කරන එකපාර. ලකුණු හතරක් දෙනවනේ. ඒ හතරම එකපාර ගත හැකි කියලා මම පෙන්නුවේ. තේරුණානේ? තේරුණා. හරි. ඊළඟට කොටස් වෙළඳපොළ ආයෝජකයෙක් වන ගණේෂ් මහතා කොටසකට වෙළඳපොළම රුපියල් 60ක් වන සමාගම කොටස් මිලදී ගැනීමට රුපියල් 360,000ක් යොදවයි. සමාගම කොටසකට වාර්ෂිකව රුපියල් 8ක් ලාභාංශ ගෙවයි. ගණේෂ් මහතා මිලදීගත් කොටස් ගණන වෙන්නේ පුතා 360,000 60න් බෙදන්න. එයා ආයෝජනය කරලා තියෙන 360,000යි එයා අරන් තින කොටස් ගාන 6,000යි. ආවද? 6,000ක් ආවද පුතේ? ඔව් සර්. ලකුණු 2යි. ඊළඟට ගණේෂ් මහතාට ලැබෙන වාර්ෂික ආදායම් වෙන්නේ 6,000 ඒවා 8ක් හම්බ වෙනවා. උත්තරේ 48,000යි. රුපියල් 48,000ක ආදායමක් හම්බ වෙනවා යාට. ඊළඟට වසරකට පසු ගණේෂ් මහතා ඉහත කොටස් සියල්ල විකුණා රුපියල් 9,000ක ප්‍රාග්ධන ලාභයක් ලබයි. කොටසක විකුණුම් මිල. දැන් මට කියන්න කොටසක ප්‍රාග්ධන ලාභය හොයන්නේ කොහොමද? මෙයා ගාව කොටස් 6,000ක් තිබ්බනේ. ওই 9,000 බෙදන්න 6,000යි. කොටසකට ප්‍රාග්ධන ලාභය එනවා මෙච්චරයි. උත්තරේ එන්නේ 1.5යිද රුපියල්. හෙලෝ. රුපියලයි 750ක් නේ පුතා. හෙලෝ. මේක හිව්වට එකයි. එහෙනම් කොටසක විකුණුම් මිල විකුණුම් මිල වෙන්නේ පුතා කීයද? ගත්තේ 60ට 1.50ක් වැඩියෙන් විකුණන්න. 61.750. ලකුණු 10න් දාගත්තා නම් හරි. පුතේ පැහැදිලිද ඒක? හෙලෝ.
ළමයි ඒක හරිද? හරි. මේ අර 750 දැන් මේකෙත් පුතා 1.5 තිබ්බත් ලකුණු දෙනවා. සාමාන්‍යයෙන් අපි රුපියල් වලින් අගයන් ලියද්දී 750 එහෙම තමයි ලියන්නේ හොඳ. නැතුව 7.5යි වශයෙන් කියන්නේ يعني 0.5 වශයෙන් ලියනවා අඩුයි අපි. 7 ගාන දානවා. හරි. ළමයි මේ ටික හරිද දැන්? අවසාන ගානට යමුද අපි? හෙලෝ. හරි. බෑගයක එකම තරමේ රතු පාට ඇපල් ගෙඩි 4ක් හා කොළ පාට ඇපල් ගෙඩි 2ක් ඇත. නිසල් ඉන් ගෙඩියක් ඉවතරගෙන වර්ණය පරීක්ෂා කර බලා ආපසු දැමීමෙන් පසු සපුමල්ද ඉන් ගෙඩියක් ගෙන වර්ණය පරීක්ෂා කර බලන ලදී. ඉහත අදාළ ක්‍රියාවලියට අදාළ නියඳ අවකාශය. එතකොට පටන් ගන්නේ කවුද? නිසල්. නිසල්ට පස්සේ කවුද? සපුමල්. රතු පාට 4යි කොළ පාට 2යි. රතු 1 රතු 2 රතු 3 රතු 4 කොළ 1 කොළ 2. පුතේ හරි නේද? රතු 1 රතු 2 රතු 3 රතු 4 කොළ 1 කොළ 2. මේ බෑ කතර දාලා තියෙන්න ඕනේ. මේක මැද පේලිය හිස් වෙන්නේ නැහැ හේතුව ගත්තු ඇපල් ගෙඩිය ආයි දාන හින්දා. හරි නේ පුතා? දැන් මේකේ වෙරළාක්වත් තිබ්බනම් ඇපල් ගෙඩියක් අරන් කනවා කියලා අපිට සිද්ධ වෙනවා කෑවට පස්සේ ඇපල් නැහැනේ. නේද පුතා? එහෙම වුණා නම් මැද පේලිය හිස් වෙනවා. හරි. මෙන්න මේ ආකාරයෙන් නිවැරදිව නිසල් එහෙම අක්ෂ නම් කළාට එකයි ලකුණු. ඊළඟ ලක්ෂ ලකුණු කළාට එකයි. හරි. ඊට පස්සේ හරි නේ පුතා? හෙලෝ. හරි සර්. ඔව්. ඊළඟට දරුවනේ දෙදෙනාටම රතු ඇපල් ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව අහනවා. අපිට මේ කොටු දැලේ ලකුණු ගන්න පුළුවන් මේ ආකාරයට දෙන්නටම රතු වීම මේ තියෙන්නේ. දෙන්නම රතු වෙන එක. හරිද? උත්තරේ කීයද දරුවෝ? මුළු අවස්ථාව තියෙනවා 36ක්. 36න් රතු ඇපල් ලැබීමේ හැකියාව තියෙනවා 16ක්. 36න් 16. ලකුණු දෙකයි. හරිද ළමයි? ඊළඟට සපුමල්ට රතු පාට ඇපල් ගෙඩියක්ද නිසල්ට කොළ පාට ඇපල් ගෙඩියක්ද ලැබීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ එක්කෙනෙක්ට රතු වෙලා සපුමල්ට රතු වෙන්නේ හොඳේ. සපුමල්ට රතු පාට නිසල්ට කොළ පාට. මේ තියෙන්නේ. නිසල්ට කොළ. සපුමල්ට රතු. මේ තියෙන්නේ. මේ අවස්ථාව නේ පුතා. හෙලෝ. දැන් මේ සිද්ධිය ගත්තොත් නිසල්ට කොළ පාට, සපුමල්ට රතු පාට. හරිද පුතේ? හෙලෝ. එතන 8ක් තියෙනවා. ඒකේ උත්තරේ 36න් 8යි. ලකුණු දෙකයි. ඊළඟට නිසල්ට රතු පාට ඇපල් ගෙඩියක් නොලැබීමේ සම්භාවිතාවය සොයන්නලු. නිසල්ට රතු හම්බ වෙන්නෙම නැති වෙන්නේ. ඒ කියන්නේ පුතා අර ටිකත් එකම ගන්න වෙනවා. ඔක්කොම ටික මේ තියෙන්නේ. නිසල්ට රතු හම්බ වෙන්නේ නැත්තේ කොළ තියෙනකොටනේ. මෙන්න මේ අවස්ථාව ගන්න වෙනවා. නිසල්ට රතු නොලැබීම මේ තියෙන්නේ. මෙන්න මේ සිද්ධිය.
ඒකේ ඉන්නේ උත්තරේ 8යි 10යි 12යි 36න් 12යි. හරි. ඊට පස්සේ අහනවා 1 2 3 4 2 3 4 සිද්ධි වලින් මේවා ABC ලෙස නම් කරලා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර කියන්නේ පුතේ බහිෂ්කාර වේ නම් ඡේදනය නොවේ. හරිද පුතේ? බහිෂ්කාර වේ ඡේදනය නොවේ. ඡේදනය නොවන සිද්ධිය තමයි යහන්නේ. දැන් මේ තුන ABC නම් මම මෙතන නම් කරන්නම්. මේක තමයි ඔය කියන A සිද්ධිය. මේක තමයි B සිද්ධිය. මේක තමයි C සිද්ධිය. හරි. කවුද පුතා ඡේදනය වෙන්නේ නැත්තේ? පොදු අවයව නැති මොන අවස්ථාවකටද? හෙලෝ. එක්වල ළමයි. පොදු ඒවා නැති කාටද? ඡේදනය නොවෙන්නේ කවුද? දැන් පේනවා BC නම් ඡේදනය වෙලා තියෙන්නේ නේ. පොදු ඒවා තියෙනවා. උත්තර එන්නවා දරු? AB. ඔව්. AB සහ ඊළඟට A හා C. ඔය දෙකම ගන්න පුළුවන්. A හා B හෝ A හා C. ලකුණු දෙක. ලකුණු 10න් දාගන්න කීයද කියලා. දැන් ලකුණු 100න් දාන්න. මේක පුතා YouTube වලට අපි දානවා ඒ හින්දා හරි පුතේ. එහෙනම් ලකුණු 100න් දාලා මට මැසේජ් එකක් එවන්න ඕගොල්ලෝ. හරිනේ පුතා? එහෙනම් 11 ළමයින්ට හැමෝටම අයුබෝවන්. සර්ණයි. අයිබෝන් සර්. ආයිබෝන් සර් බුදු සරණයි. ආයුබෝවන් සර් බුදු සරණයි සර්. ආයිබෝන්